අයිබෝන් දෙපුතේ අද අප සාකච්ඡා කරන්න සෝදානම් වන්නේ විනිමය අනුපාත කොටස් කීපයේ අවසාන අදියර විනිමය අනුපාත පිළිබඳව අපි දෙහිමිකටම සාකච්ඡා කළා. ඒ අවසාන අදියර තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ. ඒතර මේ වීඩියෝ නැරඹීමට පෙර අපි ඔබට පැහැදිලි කළ යුතුයි අනෙක් මේ වන විට ඉදිරිපත් කරලා තියෙන විනිමය අනුපාත සම්බන්ධයෙන් පෙර ඉදිරිපත් කරලා තියෙන කොටස් නැවත නරඹන්න. ඒවා නරඹලා තමයි මේ වීඩියෝව නරඹන්න ඕනේ. විශේෂයෙන්ම මේ පිළිබඳව මුලින්ම හදාරන දරුවෙක් නැත්නම් නරඹන දරුවෙක්. එතකොට මෙතනදී අපි සාකච්ඡා කරන්න සෝදානම් වෙන්නේ විනිමය අනුපාතවල අවසාන කොටස් කීපයක්. විශේෂයෙන්ම ප්‍රේක්ෂක සාම විනිමය අනුපාතය, විනිමය අනුපාත අප්‍රමාණය වීම, ක්ෂය වීම, ප්‍රතිප්‍රමාණය වීම, ඉහළ යාම කියන සංකල්ප මේ වගේ මොකද වෙනස්කම් ඒවා වාසි මොනවද කියන එක පිළිබඳව තමයි අපි මෙම කොටසේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඒවා පිළිබඳව පෙර අවබෝධය ඔබට ඉතා වැදගත්. විනිමය අනුපාතයේ කියවීම ගැන ඉඳලා විනිමය අනුපාතයේ තීරණය වන ආකාරය පිළිබඳව ඉඳලා මේ සියලු දේවල් ඔබට වැදගත් වෙන නිසා කියන්නේ ඔබ ඒවා නැවත නරඹන්න. ඒවා ඒ අනුව අවසාන වශයෙන් තමයි මේ වීඩියෝව නැරඹිය යුතු වෙන්නේ. මේක අනුපිළිවෙලට ඔබට ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට මේ වීඩියෝව නැරඹීමෙන් පසු ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක, Terence Economics කියන channel එක. ඒත් එක්කම ඔබට එතන සීනුව ප්‍රෙස් කිරීමෙන් ඔබේ ජංගම දුරකථනයට මේ අනුපිළිවෙලින් ඔබට මේ වීඩියෝ ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා. එතකොට අධ්‍යයන කටයුතු පිළිවෙලට ඔබේ කටයුතු කරගෙන යාමට පහසුවක් සැලසෙයි. එසේනම් අපි අපේ කටයුත්තට යොමු වෙමු. අද දවසේ අපි සාකච්ඡා කරමු මුලින්ම මොකක්ද මේ ක්‍රයශක්ති සාම්‍ය විනිමය අනුපාතය කියලා කියන්නේ. ක්‍රයශක්ති සාම්‍ය විනිමය අනුපාතය. ක්‍රයශක්ති සාම්‍ය කියනකොට ඔබට තේරෙන්න ඕනේ ක්‍රයශක්තිය සමාන වීම. සාම්‍ය කියන්නේ මෙතන සමාන වීම, ක්‍රයශක්තිය මිලදී ගැනීමේ හැකියාව. කිසියම් භාණ්ඩක මූලික කොටගෙන දෙරටේ පවතින මිල ගණන් වලට අනුව මිලදී ගැනීමේ හැකියාව නැත්නම් භාණ්ඩකසක් දෙරටේ මිලදී ගැනීමේ හැකියාව කෙබඳුද කොපමණද කියන තර්කය මත ඉදිරිපත් කරන විනිමය අනුපාතය තමයි ක්‍රයශක්ති සාම්‍ය විනිමය අනුපාතය කියලා කියන්නේ. දැන් මේක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි උදාහරණයකින් මේක පැහැදිලි කළොත් ජංගම දුරකථනයක් තියනවා කියලා හිතන්නකෝ. මේ ජංගම දුරකථනයේ ඇමරිකාවේ මේ ජංගම දුරකථනයේ මිල ඩොලර් 60යි. ජංගම දුරකථනයේ මිල ඩොලර් 60යි ඇමරිකාවේ. මේ ජංගම දුරකථනයේ කිසි වෙනසක් නැහැ. එකම සමාගම නිෂ්පාදනය කරන මේ ජංගම දුරකථනය ශ්‍රී ලංකාවේ රුපියල් 12000යි කියලා හිතන්න. එතකොට මේ භාණ්ඩ පැස පදනම් කොටගෙන අපිට පැහැදිලි කියන්නේ ඇමරිකානුවේ ඩොලර් 60ක් වියදම් කරනවා මේ ජංගම දුරකථනය මිලදී ගන්න. ශ්‍රී ලංකාව තුළ රුපියල් 12000ක් වියදම් කරලා මේ ජංගම දුරකථනය මිලදී ගන්න පුළුවන්. දැන් ජංගම දුරකථනයට අනුව ඩොලර් මේ භාණ්ඩ පැස කියලා කියන අපි කිසියම් සැලකිල්ලට ගන්න භාණ්ඩ ප්‍රමාණයක්. එතකොට අපි සැලකිල්ලට ගත්ත භාණ්ඩේ මේ නම් මෙයට සාපේක්ෂව ඩොලර් 60ක් සමානයි රුපියල් 12000. ඩොලර් 60ක් රුපියල් 12000ක් නම් මේ අනුව අපි හදාගන්න විනිමය අනුපාතය ඩොලර් 1ක් සමානයි රුපියල් 12060ෙන් බෙදෙන්න ඕනේ. එතකොට 200යි. ඩොලර් 1ක් සමානයි රුපියල් 200ක් විදිහට තමයි විනිමය අනුපාතය. ඉතින් මේකට තමයි අපි ක්‍රයශක්ති සාම්‍ය විනිමය අනුපාතය කියලා කියන්නේ. ඒතර මෙවන්නක් අපි සලකා බලන්නේ ඇයි? මෙහෙම විනිමය අනුපාතයක් ගොඩනගන්නේ ඇයි? ඒක ගැන අපි ටිකක් විමසා බැලිය යුතුයි. එතන මෙවැනි විනිමය අනුපාතයක් සාකච්ඡා කරන්නේ මේක මෙවැනි විනිමය අනුපාතයක් විනිමය වෙළඳපොලේ පෙන්වන්න කරන්නේ නැහැ. නමුත් භාණ්ඩ අපනයන ආනයන ක්‍රියාවලියේදී මෙහි ක්‍රයශක්ති සාම්‍ය විනිමය අනුපාතයට සාපේක්ෂව නාමික විනිමය අනුපාතය කෙබඳුද කියලා හඳුනා ගැනීම තුළින් ඒ අපනයන ආනයන ක්‍රියාවලිය කිසියම් වාසි අවාසි පිළිබඳ තක්සේරුවකට එන්න පුළුවන්. දැන් අපි නිකමට හිතමු
ශ්‍රී ලංකාවේ නාමික විනිමය අනුපාතයත් මේක මේ ජංගම දුරකථන සාපේක්ෂව මූර්ත විනිමය මේ ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතය තමයි මේ අපි කිව්වේ විනිමය වෙළඳපොලේ තීරණය වෙලා තියෙන නාමික විනිමය අනුපාතය ඩොලර් 2ක් සමානයි රුපියල් 200ක්ම කියලා අපි හිතමුකෝ මේ විනිමය අනුපාතය තමයි විනිමය වෙළඳපොලේ තියෙන්නේ. එතකොට මේ ජංගම දුරකථනය ආනයනය කරන්නෙකුට හෝ අපනයනය කරන්නෙකුට කාට හෝ මේ විනිමය අනුපාතයට අනුව මේ ජංගම දුරකථන ආනයනය කිරීමෙන් හෝ අපනයනය කිරීමෙන් කිසිදු වාසියක් සැලසෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි විනිමය නාමික විනිමය අනුපාතයයි ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතයයි දෙක එකිනෙකට සමාන වෙලා තියෙන්නේ. ඒ නිසා ජංගම දුරකථනය සම්බන්ධයෙන් ජංගම දුරකථනය ආනයනය කළොත් එහෙම කිසිම අවස්ථාවකදී රුපියල් 12000කට වඩා වැඩි මුදලකට මේ ජංගම දුරකථන අලෙවි කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ශ්‍රී ලංකාව තුළ. හේතුව ඒක ඇමරිකාවෙන් ගෙන්න ගන්න පුළුවන් ඩොලර් 60කට. ඒ නිසා මේ විනිමය අනුපාතය යටතේ ජංගම දුරකථන ඩොලර් 60කට ගෙන්න ගන්න පුළුවන් නම් ලංකාවේ ඇතුළේ රුපියල් 12000කට වඩා වැඩි මුදලකට මේක අලෙවි කරන්න බෑනේ. මෙයා ජංගම දුරකථනය ගෙනල්ලා අය කියන්න මෙයා ජංගම දුරකථනය ගෙනල්ලා මේ විනිමය අනුපාතය යටතේ අලෙවි කරන්න සූදානම් නම් රුපියල් 15000කට. එතකොට ශ්‍රී ලංකා පාරිභෝගිකයා තර්කානුකූල නම් ඔහු දන්නවා නම් මේ ජංගම දුරකථනය ඇමරිකාවේ මිල ඩොලර් 60යි කියලා මේ විනිමය අනුපාතය යටතේ එයාට ජංගම දුරකථනයෙන් ගෙන්න ගන්න එක වාසියි. එතකොට ආනයනකරුට මේක රුපියල් 15000කට රට ඇතුලේ අලෙවි කරන්න බෑ. එනිසා නාමික විනිමය අනුපාතය හෝ ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතය සමාන අවස්ථාවක් වෙන විට එවැනි ඒ සම්බන්ධයෙන් පවතින භාණ්ඩයක් අපනයනය කිරීමෙන් හෝ ආනයනය කිරීමෙන් වාසි ලබා ගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි කියන්නේ ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතය පිළිබඳව හඳුනා ගැනීම වැදගත් වෙනවා භාණ්ඩ අපනයනය හෝ ආනයනය කරන්නේ. දැන් නිකන් හිතන්නකෝ මෙහෙම. ප්‍රේෂක්ති නාමික විනිමය අනුපාතය මේ විදිහටම තියෙද්දි මේ භාණ්ඩයේ මිල ශ්‍රී ලංකාවේ ඇමරිකාව තුළ ඩොලර් 60යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. නාමික විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ මේ භාණ්ඩයේ මිල ශ්‍රී ලංකා අභ්‍යන්තරික හේතුවක් මත රුපියල් 15000කට ඉහළ යනවා. රුපියල් 15000කට ඉහළ යනවා. දැන් ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතය කීයද? 15000ක් සමානයි 60ක්. ඒ කියන්නේ දැන් එයාට සාපේක්ෂව බලුවොත් ඩොලර් එකක් කියලා කියන්නේ රුපියල් 250. රුපියල් 250. දැන් ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතයට අනුව රුපියලේ අගය අඩු වෙනවා. ඩොලරයට. ඩොලර් එකක් රුපියල් කලින් තිබුණේ 200න් එකක් දැන් ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතයට අනුව රුපියලක් කියලා කියන්නේ ඩොලර් 250න් එකක්. දැන් රුපියලේ අගය අඩු වෙලා තියෙන ප්‍රේෂක්ති නාමික විනිමය අනුපාතය වෙනසක් වුණේ නැහැ. ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතයට අනුව අඩු වෙලා තියෙනවා. දැන් ඔබට පේනවා එහෙනම් මෙතනදී නාමික විනිමය අනුපාතයට අනුව රුපියලක් කියලා කියන්නේ ඩොලර් 200න් එකක්. ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතයට අනුව රුපියලක් කියන 250න් එකක්. එහෙම වුණේ ඇයි? රට අභ්‍යන්තරේ භාණ්ඩ මිල ඉහළ යාම. ඩොලර් රුපියල් 12000 තිබුණු භාණ්ඩය රුපියල් 15000ක් වුණා. මිල ඉහළ ගියා. නම් මේ පැහැදිලි කරන කාරණාවක් තමයි රට අභ්‍යන්තරේ යම්කිසි භාණ්ඩ උද්දමනයක් මිල ඉහළ යාමේ තත්ත්වයක් පවතින විට එහිදී එම භාණ්ඩය සම්බන්ධයෙන් ඇති කර ගන්නා ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතයට අනුව රුපියල අවප්‍රමාණයට රුපියලේ අගය පහළ යනවා. ඒ නිසා නාමික විනිමය අනුපාතය අධිතක්සේරු වීමක් වෙනවා. ඇයි? මෙයාගේ අගය 200 රුපියලේ අගය 250න් එකයි. මෙයා දැන් නාමික විනිමය අනුපාතයට අනුව ඩොලර් 200න් එකයි. දැන් නාමික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයි. ප්‍රේෂක්ති සාම විනිමය අනුපාතයේ රුපියලේ අගය පහළයි. එතන අපි කියන නාමික විනිමය අනුපාතය අධිතක්සේරු. તો නාමික විනිමය අනුපාතය අධිතක්සේරු වීම කියන සංකල්පය නැත්නම් නාමික විනිමය අනුපාතය අධිතක්සේරු වීම සහ ඕනතක්සේරු වීම කියන කාරණා අපි ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයට කතා කරා. ඔබට ඉතා පැහැදිලි විනිමය අනුපාතය අධිතක්සේරු වීම හෝ ඕනතක්සේරු වීම කියන කාරණා නැත්නම් ඒ සිදුවීම ප්‍රධාන අවස්ථා දෙකකදී වෙන්න පුළුවන්. එකක් තමයි ස්ථාවර විනිමය අනුපාතය ක්‍රමයට අනුව ස්ථාවර විනිමය අනුපාතයට සාපේක්ෂව. දෙවෙනි එක ප්‍රේෂක්ති සාම්‍ය විනිමය අනුපාතයට සාපේක්ෂව. ප්‍රේෂක්ති සාම්‍ය විනිමය අනුපාතයට සාපේක්ෂව
විනිමය අනුපාතය අධිතක්සේරු වෙනවා නම් ඒකට බලපාන එකම හේතුව ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ මිල ඉහළ යාම නැත්නම් රට අභ්‍යන්තරයේ භාණ්ඩ මිල ඉහළ යාම දේශීය ආර්ථිකයේ මිල ඉහළ යාම. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ අධිතක්සේරු වීම හෝ තක්සේරු වීම කියන එක අපි මීට පෙර වීඩියෝවෙන් පැහැදිලි කළා. නිසා මම ඒක මෙතන පැහැදිලි කරන්නේ නැහැ. එහෙනම් ඔබ තේරුම් ගන්න නාමික විනිමය අනුපාතය අධිතක්සේරු වීමක් වෙලා කියන්නේ එහෙනම් රට අභ්‍යන්තරයේ උද්දමනයක් ඇති වෙනවා. මෙවැනි තත්වයකදී ආනයනික නැඹුරුවක් ඇති වෙනවා මිසක් අපනයන කිරීමෙන් වාසියක් නැහැ. මොකද මේ ජංගම දුරකථන අපනයනය කරන තත්ත්වයක් කියලා හිතන්නකෝ. අපනයනය කළොත් එහෙම අනිවාර්යයෙන්ම ඔහුට මේක අලෙවි කරන්න වෙන ඩොලර් 60කට වඩා වැඩි. නැත්නම් ඇමරිකාව තුළ මේ ජංගම දුරකථනය රුපියල් ඩොලර් 60කට තියෙනකොට අපේ අපනයන කරුවට ඒක ඩොලර් 60කට අලෙවි කරන්න බැරි වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ආනයනික නැඹුරුවක් ඇති වෙනවා අපනයන දුර්වල කරනවා. රටක රට අභ්‍යන්තර උද්දමනයක් වෙන හැම වෙලාවකම නාමික විනිමය අනුපාතය හැඩගැහිලා නැත්නම් ඊට සාපේක්ෂව අනිවාර්යයෙන් මේක ගෙවුම් ශේෂයට හානි කර විදිහට නැත්නම් අපනයන දුර්වල කරන්න බලපාන. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි පුතේ මෙතන ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතය උද්දමනයේ නිසා පහළ ගිහිල්ලා තියෙනවා නම් රුපියල විදේශාගේ ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතය තුළ පහළ ගිහිල්ලා තියෙනවා නම් තවත් විදිහකින් කිව්වොත් නාමික විනිමය අනුපාතය ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතයට සාපේක්ෂව අධිතක්සේරු වී තිබේ නම් ඒට ප්‍රධාන හේතුව උද්දමනය මිල ඉහළ යාමක් ඒ ගෙවුම් ශේෂයට අහිත කරයි. නමුත් අපි හිතමුකෝ මේක මිල පහළ යනවා කියලා. 12000 තිබුණු මිල අපි හිතමුකෝ මෙයා අඩු වෙනවා රුපියල් 10000කට නැත්නම් 9000කට අඩු වෙනවා. දැන් නාමික විනිමය අනුපාතය ඩොලර් එකක් සමාන රුපියල් 200ක තියෙද්දි මිල අඩු වෙන්න පටන් ගත්තොත් ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතයට අගය ඩොලර් රුපියලයේ අගය ඉහළ යනවා. එතකොට මෙයා නාමික විනිමය අනුපාතයේ ඕන තක්සේරු වීම වෙනවා. ඒ කියන්නේ රට අභ්‍යන්තරයේ උද්දමනයක් තිබුණොත් ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතයට සාපේක්ෂව නාමික විනිමය අනුපාතය අධිතක්සේරු වෙනවා. නැත්නම් මිල පහළ ගියොත් එහෙම නාමික විනිමය අනුපාතය ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතයට සාපේක්ෂව ඕන තක්සේරු වෙනවා. මෙන්න මේ කියන සංකල්පය තමයි ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතය කියලා කියන්නේ. එහෙනම් ඔබට තේරුම් ගන්න ඕන ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතය සාකච්ඡා කිරීමේ වැදගත්කම කොහොමද? වැදගත්කම තමයි අපනයන හෝ ආනයන ක්‍රියාවලියකදී එහි වාසියක් පිළිම වෙනවද නැද්ද? ඒ වාසිය කොයි ආකාරයකද බෙදලා යන්නේ? එහෙම නැත්නම් ඒක අපනයන කරුට වාසිද ආනයන කරුට වාසිද කියන එක පිළිබඳව හරි අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතය වැදගත් වෙනවා. ඒ වගේම තමයි රට අභ්‍යන්තරයේ උද්දමනයක් තියෙන අවස්ථාවකදී හෝ මිල පහළ මට්ටම පහළ වැටෙමින් තිබෙන අවස්ථාවකදී විදේශ වෙළඳාමකට ප්‍රවේශ වීමෙන් වාසලසින්නේද යන්න පිළිබඳ හඳුනා ගැනීමට ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතය සහ නාමික විනිමය අනුපාතය සංසන්දනය කර බැලීම ඉතා වැදගත් වෙනවා. නිසා ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතයේ කිසියම් මඟ පෙන්වීමක් පෙන්වනවා සංඥාවක් සපයනවා මේ පිළිබඳ හඳුනා ගැනීමෙන් නාමික විනිමය අනුපාතයටදී කටයුතු කිරීමේ වාසිද අවාසිද කියන එක විශේෂයෙන්ම රටක ගෙවුම් ශේෂ ලේඛනයට යහපත් වෙනවද අයහපත් වෙනවද අපනයන නැඹුරුවක් ඇති වෙනවද රටේ ආනයනික නැඹුරුවක් ඇති වෙනවද කියන එක පැහැදිලි කරගන්න මේක ඉතා වැදගත් වෙනවා. නිසා ප්‍රේශක්ති සාම්‍ය විනිමය අනුපාතය කියන සංකල්පයත් ඔබ හොඳින් තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. හොඳයි. අපි ඊළඟට යනවා ඊළඟ සංකල්පය පිළිබඳව සාකච්ඡා කරන්න. විනිමය අනුපාතය අවප්‍රමාණය වීම සහ ක්ෂය වීම කියන කතාව. මේක සංකල්ප දෙකක්. ඒ විනිමය අනුපාතය වෙනස් වෙන්න පුළුවන් පැති දෙකකින්. විනිමය අනුපාතය වෙනස් අපි මෙහෙම මාත්‍රකාවකට ගන්න පුළුවන්. විනිමය අනුපාතය වෙනස් වීම. හොඳයි. විනිමය අනුපාතය වෙනස් වීම. ඒතර විනිමය අනුපාතය වෙනස් වෙනවා නම් විනිමය අනුපාතය වෙනස් වීම. එතන විනිමය අනුපාතය වෙනස් වීම කියන එක කොටස් දෙකකින් ස්වරූප දෙකකින් වෙන්න පුළුවන් මූලික වශයෙන්. එකක් තමයි විනිමය අනුපාතය ඉහළ යාම එහෙම නැත්නම් දේශීය මුදලේ විදේශාගේ ඉහළ යාම. ඉහළ යාම පහළ යාම. ඉහළ යාම පහළ යාම. දැන් අපි හිතමුකෝ විනිමය අනුපාතය තියෙන්නේ මෙහෙම කියලා ඩොලර් එකක් සමානයි රුපියල් 200ක් විදියට තමයි නාමික විනිමය අනුපාතය තියෙන්නේ. මෙයා ඉහළ යනවා කියන්නේ මොකද්ද? ඩොලර් එකක් සමානයි රුපියල් 200ට වඩා අඩු වගයක් තීරණය වෙනවා. රුපියල් 150න් ඩොලර් එකක් සමාන රුපියල් 150ක් වෙන යකයකට එනවා.
විනිමය අනුපාතය ඉහළ යාම. විනිමය අනුපාතය පහළ යනවා කියලා කියන්නේ මොකද්ද? ඩොලර් එකක් සමානයි 200ට වඩා අපි 250ක් වගේ වෙනවා. ඒ කියන්නේ රුපියලේ විදේශාගය පහළ යන ආකාරයට විනිමය අනුපාතය තීරණය වෙනවා නම් අපි ඒකට කියනවා විනිමය අනුපාතය පහළ යාම. රුපියලේ විදේශාගය ඉහළ යන ආකාරයට විනිමය අනුපාතය තීරණය වෙනවා. අපි ඒකට කියනවා විනිමය අනුපාතය ඉහළ යාම. දැන් බලන්න මෙතන ඩොලර් එකක් සමානයි රුපියල් 150ක් කියන්නේ රුපියලක් කියන්නේ 150න් එකක්. ඩොලර් රුපියලක් කියන්නේ ඩොලර් 150න් එකක්. මෙතන රුපියලක් කියන්නේ ඩොලර් 250න් එකක්. එතන මෙතන රුපියලේ ඩොලර් අගය අඩුයි. මෙතන රුපියලේ ඩොලර් අගය වැඩි ඉහළයි. එහෙනම් රුපියලට වැඩි වටිනාකමක් මෙතනින් වෙලා තියෙන ඩොලර් වලින්. මෙතන රුපියලට අඩු වටිනාකමක් තමයි ඩොලර් වලින් එහෙම වෙලා තියෙන්නේ. මෙන්න මේ වෙනස් වීමේ ස්වરૂප දෙක තමයි අපි විනිමය අනුපාතයේ අවප්‍රමාණය වීම, ක්ෂය වීම. ඒතර විනිමය අනුපාතයේ දේශීය මුදලේ විදේශාගය පහළ යන ආකාරයට විනිමය අනුපාතය හැඩ ගැහෙනවා නම් අපි ඒකට කියනවා විනිමය අනුපාතය අවප්‍රමාණය වීම නැත්නම් ක්ෂය වීම. අවප්‍රමාණය ක්ෂය වීම. දැන් මෙතන හැබැයි මේ දෙක අතර වෙනසක් තියෙනවා. අවප්‍රමාණය වීම කියන එක එච්චර ප්‍රායෝගික නැහැ. හේතුව තමයි අවප්‍රමාණය වීම කියනවට වඩා මේක වඩා සුදුසු අවප්‍රමාණය කිරීම කියන්නේ. අවප්‍රමාණය කිරීම. මේක මූල්‍ය අධිකාරිය විසින් රටක හිතාමතා කරන වැඩ. එතකොට හිතාමතා එහෙම නැත්නම් මැදිහත් වීම මූල්‍ය අධිකාරිය මැදිහත් වීමේ විනිමය අනුපාතයට බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. එහෙනම් විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීමක් වෙන්නේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ මෙයා විනිමය වෙළඳපොලේ තියෙන ඉල්ලුම් සැපයුම් මත අපි අර කිව්ව විදිහට මේ ඉල්ලුම් සැපයුම් වක්‍ර විතැන්වීම මත මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා නම් අපි ඒකට කියනවා ක්ෂය වීමක්. විනිමය අනුපාතය ක්ෂය වීම. එහෙනම් විනිමය අනුපාතය අවප්‍රමාණය වීම හා ක්ෂය වීම කියන සංකල්ප දෙක අතර පැහැදිලි වෙනසක් ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දෙකේම ප්‍රතිඵල එකයි. දෙකේම වෙන්නේ දේශීය මුදලේ විදේශාගය පහළ යාම. හැබැයි අවප්‍රමාණය වීම නෙමෙයි අවප්‍රමාණය කිරීමක්. ඒක කරන්නේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් කරලා තමයි අපි එවෙන දෙයක් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. ක්ෂය වීමක් නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. ඒතර ඒකේ ප්‍රතිවිරුද්ධ தත්ත්වය තමයි විනිමය අනුපාතය ඉහළ යන ආකාරයට මේක සිදු වෙනවා නම් අපි ඒකට කියනවා ඔන්න විනිමය අනුපාතය ඉහළ දැමීමක් නැත්නම් ප්‍රතිප්‍රමාණය කිරීමක්. ඒකට ප්‍රතිප්‍රමාණය කිරීම කියන එක සිදු වෙන්නේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ ඉහළ යාම ඉබේ සිදුවන එකක්. ඒ නිසා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ ඇතිවන தත්ත්වය අනුව ඒක හඳුන්වන වචනය වෙනස්. නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ විනිමය අනුපාත වෙනස් වීම හඳුන්වන වචනය වෙනස්. නමුත් ප්‍රතිඵලය එකයි. එහෙම සිදු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි මෙතන සාකච්ඡා කරේ. හොඳයි එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ විනිමය අනුපාතයේ මේ අවප්‍රමාණය වීම හා ක්ෂය වීම. ප්‍රතිප්‍රමාණය වීම නැත්නම් ඉහළ යාම. මේ කියන කාරණා වල වාසිය වාසි තත්ත්වය. මොකද්ද මේ කියන தත්ත්වය? මේකේ වාසිය වාසි මොකක්ද? දැන් අපි මේ දවස්වල අත්දකිනවා මේ රුපියල් අප්‍රමාණ වෙනවා කියවගම් ගොඩක් අය බය වෙනවා. මේ අයියෝ දැන් හරි ප්‍රශ්නයක් වෙන්නේ බඩු මිල ඉහළ යනවා මේක ආර්ථිකයට හොඳ නැහැ. මේ වගේ ප්‍රශ්න ගොඩක් අයට මනසට එනවා සහ ඇතමුන් තර්ක කරනවා එවැනි විවිධ තර්ක ගේනවා මේ අප්‍රමාණ වීම සුදුසු නැහැ සුදුසු මේක ආර්ථිකයට හිත කරයි කියලා. ඒකට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න අය වගේම සාමාන්‍ය පුරවැසියන් විදිහට ඔබට යම් අවබෝධයක් තියෙන්න ඕනේ මෙහෙම වීම රටකට ඇත්තටම අහිත කරද අහිතකර වෙන්න මොන වගේ වෙලාවකටද කියන එක පිළිබඳව මෙතෙන්දී අවබෝධ වෙනවා. විශේෂයෙන් අපි මෙතන වැඩි අවධානයක් යොමු කරන මේ අවප්‍රමාණ වීම හා ක්ෂය වීම නැත්නම් අවප්‍රමාණය කිරීම නැත්නම් ක්ෂය වීම කියන කතාවට. මොකද අපි මොහොන දෙලා ඉන්නේ මෙවැනි තත්ත්වයකට. දැන් ඔබ හිතන්න ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙනවා. ඒ කියන්නේ ඩොලර් එකක් සමාන රුපියල් 200ක් වගේ. දැන් අපි මතකයි මේක ඩොලර් එකක් සමාන රුපියල් 160යි 170යි 175යි 180යි 100 ඔය විදිහට විවිධ විදිහට වේගයෙන් අවප්‍රමාණ වෙමින් ඉන්නවා. දැන් මේක වුණාම මොකක්ද ඇති වෙන ප්‍රතිඵලය? දැන් නිකන් හිතන්න අවප්‍රමාණය වෙනකොට මේක සරල උදාහරණයක් කතා කරොත් එහෙම අපි හිතමුකෝ
අපි ඩොලර් එකක් වටිනා භාණ්ඩයක් අපනයනය කරමින් ඉන්නවා. මොනවා හරි භාණ්ඩයක් ඩොලර් එකක් වටිනා භාණ්ඩයක්. ඒතර අපි අපනයනය කරමින් ඉන්නකොට මේ අවප්‍රමාණය වෙන අවස්ථාවේ තමයි මේක අපි අපනයනය කරමින් ඉන්නේ. එතකොට එක අවස්ථාවකදී ඩොලර් එකක් සමානයි රුපියල් 200ක්ව තියෙන විට අපි මේ භාණ්ඩය අපනයනය කරලා ඩොලර් එකක් උපය ගන්නවා. දැන් ඩොලරේ වටිනාකම දේශීය මුදලින් තක්සේර කරපුවම ඔබට පේනවා රුපියල් 200ක් තමයි උපයලා තියෙන්නේ. ඊට පස්සේ ඩොලර් එකක් සමානයි රුපියල් 250ක් කියලා විනිමය අනුපාතය තීරණය වෙනවා. ඒ කියන්නේ අවප්‍රමාණය වෙලා. දැන් අපි ආයෙත් අර භාණ්ඩය අපනයනය කරනවා. දැන් අපනයනය කරලා රටට ගෙනාවම මේකේ තක්සේර වටිනාකම රුපියලෙන් තක්සේර කරොත් එහෙම අපි රුපියල් 250ක් උපයලා. රුපියල් 250ක් උපයලා. තව උදාහරණයක් ගන්න. ඒ කියන්නේ අපිට ආදායම වැඩි වෙලා. අවප්‍රමාණය කරාම අපි අපනයනය කරලා උපයගත් ආදායම දේශීය මුදලින් ඉහළ යනවා. ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් රැකියාවක් කරනවා. එයා ඩොලරයක් උපයනවා කියලා හිතන්න. එයා උපයන ඩොලරේ වටිනාකම ඩොලර් 200ට එකක විනිමය අනුපාත ක්‍රමයක් යටතේ නම් අපේ බැංකුවට ආපුවම මේක රුපියල් 200යි. එයා ඊළඟ මාසෙට එනකොට එයා ඩොලරයක් උපයලා අපේ බැංකුව ගිණුමකට බැර කරනවා. ශ්‍රී ලංකා ප්‍රේෂණයක් යවනවා. කාට හරි අපි නිකන් උදාහරණයක් මේ කියන්නේ ඩොලරයක් යවනවා අපේ බැංකුවකට. දැන් අපේ විනිමය අනුපාත 250 එකක් වෙලා තියෙනකොට අපිට ඒක තක්සේර වෙනවා, හුවමාරු වෙනවා. රුපියල් වලට පරිවර්තන වෙනකොට ඒක 250ක්. ඉතින් එහෙනම් විනිමය අනුපාත අප්‍රමාණයෙන් හොඳ නැහැ කියන්න බෑනේ. කොහොඳයි? වාසි. හැබැයි එයා වාසි වෙන්නේ මේ ඔබට පේන අපනයනය කරනකොට අපනයන භාණ්ඩවල වටිනාකම වැඩි වශයෙන් තක්සේරු වෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකයට ආපුවම දේශීය මුදලින් වැඩි තක්සේරුවක් වෙනවා. ඒතර භාණ්ඩ අපනයනය කරන්නට. එතකොට අර ඇමරිකාවේ මේ වැටු උපයන කෙනාට තව තවත් අපේ බැංකු ගිණුමට විනිමය යවන්න හිතෙනවා. ඒ මෙහි එයා එකම වැටු උපයලා මාසයක් දෙකක් යනකොට එයාගේ ආදායම රුපියල් වලින් ඉහළ යනවා. අපිට වැඩිපුරම භාණ්ඩ අපනයනය කරන්න හිතන මොකද වැඩිපුර අපනයනය කරම අපිට වැඩි ආදායමක් දේශීය මුදලින් තක්සේර වෙනවා. මොකද රට අභ්‍යන්තර අපි කටයුතු කරන්නේ දේශීය මුදල් වලින් නිසා. ඒ නිසා අපනයනය කිරීමෙන් වාසි සලස ගන්න පුළුවන් මේ රුපියල අවප්‍රමාණය වීම තුළින්. හැබැයි අපනයන ශක්තිමත් වෙන්න ඕන. අපනයන දුර්වල තත්ත්වයක් යටතේ විනිමය අනුපාතය අවප්‍රමාණය කරා කියලා ඒකේ වාසිය ලබා ගන්න බෑ. දැන් අපිට විනිමය අනුපාතය අවප්‍රමාණය වීමේදී අපි බය වෙන්නේ මේ තර්ක ගේන්නේ ගොඩක් වෙලාවට අපි අපනයන ශක්තිමත් මදි නිසා. අපේ අපනයන ශක්තිමත් කරන්න පුළුවන් නම් ඊට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙන්න අපි අපනයන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් නම් විදේශිකයන්ට අපේ භාණ්ඩ මිල අඩු බවක් පේනවා. විදේශිකයන්ට අපේ භාණ්ඩයේ මිල අඩු බවක් පේනවා. ඒගොල්ලෝ වැඩි වශයෙන් අපේ භාණ්ඩ ඉල්ලුම් කරනවා. අවප්‍රමාණය වෙනකොට. ඇයි? ඩොලරයට සාපේක්ෂව ඩොලර් එකක් සමානයි රුපියල් 200ක් තියෙද්දී අපි භාණ්ඩයක් ඩොලර් එකක් වටිනා භාණ්ඩයක් අපනයනය කරනවා. ඊට පස්සේ ඩොලර් එකක් සමාන රුපියල් 250ක් තියෙනකොට අපි අපනයනය කරනවා. උදාහරණයක් අපි හිතමුකෝ විදේශිකයන්ගේ පැත්තෙන් මේක උදාහරණයක් විදිහට අරන්. ඔන්න ඩොලර් එකක් සමාන රුපියල් 200ක් තියෙද්දී අපි නිකන් හිතමු රුපියලක් වටිනා භාණ්ඩයක් අපි අපනයනය කරා කියලා. දැන් විදේශිකයාට අපේ භාණ්ඩයේ මිල එයා ගන්න ඩොලර් වලින්නේ. ඩොලර් 200න් එකක්. අපි අපනයනය කරේ රුපියලක් වටිනා භාණ්ඩයක් නම් එයාට අපේ භාණ්ඩයේ මිල 200න් එකයි. ඒ රුපියල එයාගේ ඩොලර් එකක් සමාන රුපියල් 200ක් විදිහට මෙතන තීරණය වෙලා තියෙනවා. විනිමය අනුපාතය තියෙනවා. ඒට අනුව අපේ රුපියලක් වටිනා භාණ්ඩයක් අපනයනය කරොත් 200න් එකයි යාට අපේ මිල. දැන් විනිමය අනුපාතය ඩොලර් එකක් සමාන රුපියල් 250න් එකක් තියෙන වෙලාවට අපි අර භාණ්ඩයම අපනයනය කරනවා. දැන් ඇමරිකානෝ නැත්නම් විදේශිකයාට අපේ භාණ්ඩයේ මිල රුපියල් 250න් එකක්. ඩොලර් 250න් එකක්. කලින් මේ භාණ්ඩය ගන්න යා ඩොලර් 200න් එකක් ඒවා දැන් ගෙවන්නේ 250න් එකක්. අඩු වෙලා. දැන් එයාට පේනවා විනිමය අනුපාතය අප්‍රමාණය වෙන්න අපනයනකරුට එහෙම නැත්නම් විදේශිකයාට පේනවා අපේ භාණ්ඩ මිලදී ගන්න අයට පේනවා මිල අඩු වෙන බවක්. එයාට විදේශ මුදලින් මේ භාණ්ඩයට ගෙවිය යුතු මිල අඩු වෙන බවක් පේන. එතකොට ඒගොල්ලෝ අපේ භාණ්ඩ වැඩිපුර මිලදී ගන්නවා. වැඩි වශයෙන් අපේ භාණ්ඩ ඉල්ලුම් කරනවා. ඒතර අපේ අපනයන ධෛර්යමත් වෙනවා.
ඒතර පැති දෙකකින් මේක තර්ක කරන්න පුළුවන්. එකක් තමයි අපි අපනයනය කරලා උපයන ආදායම දේශීය මුදලින් වැඩි වෙනවා අවප්‍රමාණ වෙනකොට. අනිත් පැත්තෙන් විදේශිකයන්ට අපේ භාණ්ඩ මිල පහළ යamak වෙන්න. ඒතර විදේශිකයන්ට අපේ භාණ්ඩ මිල පහළ යනවා නම් ඒගොල්ලෝ වැඩි වශයෙන් අපේ භාණ්ඩ මිල ගන්න. අපේ භාණ්ඩ ඉල්ලුම් කරනවා. ඒතර අපේ භාණ්ඩ ඉල්ලුම් කරනවා නම් අපිට අපනයන ධෛර්යමත් කරන්න අපිට අපනයන වැඩි කරන්න හොඳම අවස්ථාවක් මෙතන සැලසෙනවා. ඒ නිසා මේකට අපි කියන විනිමය අනුපාතය අවප්‍රමාණ වීම ගෙවුම් ශේෂයට කිසියම් යහපත් බලපෑමක් කරන්න පුළුවන්. දැන් විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම ගෙවුම් ශේෂයට යහපත් කරන අපි කියන ගෙවුම් ශේෂ අර්බුදයක්. ඒ කියන්නේ ගෙවුම් ශේෂ හිඟේ වර්ධනය වෙලා ගෙවුම් ශේෂ ගැටලු මතු කරලා තියෙන අවස්ථාව ඊට පිළියමක් විදිහට මේක පාවිච්චි කරන්න බැරිද රටවල් වල? පුළුවන්. එනිසා අපි කියනවා ගෙවුම් ශේෂයේ හිඟයට ගෙවුම් ශේෂ අර්බුදයකට විසඳුමක් විදිහට විනිමය අනුපාතය අවප්‍රමාණ වීමට ඉඩ හැරීම සුදුසුයි කියලා. හැබැයි එහෙම කළ පමණින් ගෙවුම් ශේෂය යහපත් වෙන්නේ නැහැ. අපි මෙතනදී කියන ඒ කියන්නේ මෙතනදී විනිමය අනුපාතය අවප්‍රමාණ වෙන්න ඉඩ ආරනවා කියලා කියන අපේ භාණ්ඩවල මිල විදේශිකයන්ට අඩු බවක් පේන්න කටයුතු කරනවා. එතන මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙන්නේ නම් මේ භාණ්ඩ වල මිලේ වෙනසට අපි දන්නා හොඳටම නම්මිතාවයට මිල ඉල්ලුම් නම්මිතාවයට මේ සංකල්ප අපි කතා කරලා තියෙනවා. එතකොට මිල වෙනස් වෙන විට වැඩිපුර ප්‍රතිචාර දක්වන ඉල්ලුම වැඩිපුර වෙනස් වෙනවා නම් ඒක නම්මේ වෙනවා. එතකොට විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීමෙන් දේශීය මුදලේ විදේශාගයේ පහළ යන නිසා විදේශිකයන්ට අපේ භාණ්ඩ මිල අඩු බවක් පේනවා නම් ඒගොල්ලෝ අපේ මිල අඩු වෙනවට වඩා වැඩි වේගයකින් අපේ ආනයන අපේ භාණ්ඩ ඉල්ලුම් කරන්න ඕනේ ඒගොල්ලෝ. ඒ කියන්නේ අපි අපනයනය කරන භාණ්ඩ වලට නම් මේ ඉල්ලුමක් තියෙනවා. අපි අපනයනය කරන භාණ්ඩ වලට තියෙන ඉල්ලුම් නම්‍යතාවය නම්මේ නැතිනම් මේ අවප්‍රමාණය කිරීම ප්‍රතිඵලදායක නැහැ කියන එක තමයි ආර්ථික විද්‍යාඥයන්ගේ මතය. ඒ නිසා ඔබ මෙතනදී තහවුරු කරගන්න ඕනේ මෙන්න මේ කියන කාරණා. මොකද්ද? විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීමෙන් අපනයන ධෛර්යමත් වෙනවා. හේතුව විදේශිකයන්ට දේශීය භාණ්ඩ මිල පහළ යamak එන්නේ නැග වෙනවා. මේක කටපාඩම් කරන්න එපා. තර්කානුකූලව තේරුම් ගන්න. ඩොලර් එකක් සමානයි මම කියු උදාහරණ නැවත මතක් කරන්න. ඩොලර් එකක් සමානයි රුපියල් 200ක් තියෙනකොට රුපියලක් වටිනා භාණ්ඩයක් අපි අපනයනය කළොත් එයා ගෙවන්නේ 200න් එකක්. හැබැයි ඩොලර් එකක් සමානයි රුපියල් 250ක් වෙලා තියෙන වෙලාවක අපි මේ භාණ්ඩය අපනයනය කළොත් එයා අපිට ගෙවන්න ඕනේ. ඒකේ භාණ්ඩෙ මිලදී ගන්න එයා වියදම් කරන්නේ ඩොලර් 250න් එකක්. එතකොට එයාට මිල අඩු වෙනවා. විදේශිකයන්ට මිල අඩු වෙනවා. දේශීය උපයන ජනතාවට දේශීය මුදලින් අගය වැඩි වෙනවා. මම අර වැටුපක් බැංකු ගිණුමට බැර කිරීම කියන උදාහරණය පැහැදිලි කරගන්න. ඒ නිසා විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම පැහැදිලිවම ගෙවුම් ශේෂයට නැත්නම් අපනයන ධෛර්යමත් කිරීමට හේතු වෙනවා. හැබැයි ඒක ගෙවුම් ශේෂයට පිළියමක් වෙන්න නම් ප්‍රධාන වශයෙන් කොන්දේසි තුනක් සපුරින්න ඕන. එකක් තමයි මාර කිව්වේ ඉල්ලුම අපේ අපනයන බහන් ඉල්ලුම නම් වෙන්න ඕන. අපනයන සැපයීමක් නම් වෙන්න ඕන. ආනයන ඉල්ලුමක් නම් වෙන්න ඕන. ආනයන ඉල්ලුම නම් වෙන්න ඕන කියන්නේ ඒ කියන මම ප්‍රතිප්‍රමාණය අනිත් පැත්ත පැහැදිලි කරද්දී කියන්නේ. කරුණු තුනක් පිටු වෙන්න ඕනේ. විනිමය අනුපාතය අවප්‍රමාණය වීම ගෙවුම් ශේෂයට යහපත් බලපෑමක් ඇති කිරීමට නම් ප්‍රධාන කොන්දේසි තුනක් සිදු වෙන්න ඕනේ. එකක් අපනයනික භාණ්ඩවල මිල ඉල්ලුම් නම්‍යතාවය නම් වෙන්න ඕනේ. අපනයන සැපයීම නම් වෙන්න ඕනේ. ආනයන භාණ්ඩවල ඉල්ලුමක් නම් වෙලා තියෙනවා. මොකද ආනයන ඉල්ලුම අධෛර්යමත් වෙනවා. අපනයන ධෛර්යමත් වෙනකොට ආනයන අධෛර්යමත් වෙනවා. ආනයන අධෛර්යමත් වෙනවා මෙවැනි අවස්ථාවකදී නම් ඉල්ලුම පැවතීම තුළින්. ඒ නිසා ආනයන අපනයන දෙකේ ඉල්ලුම නම් වෙන්න ඕන. අපි මේකට කියනවා මාෂල් ලර්න කොන්දේසිය ඉක්විය යුතුයි කියලා. ප්‍රතිප්‍රමාණය වීම කියලා කියන්නේ ඉහළ යාම කියලා කියන්නේ ඔක අනිත් පැත්ත. 250 ඩොලර් එකක් සමානයි රුපියල් 200ක් කොටියෙද්දී විනිමය අනුපාතය බැරි වෙලා ඩොලර් එකක් සමාන 150න් එකක් වුණොත් අපි අර උදාහරණයක් ගත්තොත් එහෙම අපේ අපනයන දුර්වල වෙනවා. ඒ අපනයන ඉල්ලුම් පහළ යනවා. ඒ හේතුව අපි රුපියලක් වටනා භාණ්ඩයක් අපනයනය කළොත් ඩොලර් එකක් සමානයි රුපියල් 200ක් කියන විනිමය අනුපාතය යටතේ ඇමරිකානුවෙකුට අපේ භාණ්ඩයේ මිල 200න් එකක්. නමුත් මේ විනිමය අනුපාතය ඩොලර් එකක් සමානයි රුපියල් 150ක් කියන විනිමය අනුපාතය යටතේ විනිමය අනුපාතය ඉහළ ගිහිල්ලා ඒ විනිමය අනුපාතය යටතේ අපි භාණ්ඩය අපනයනය කරොත් ඇමරිකානුවට ගෙවන්න වෙනවා මේ භාණ්ඩයට
ඩොලර් 150 එකක්. අපි රුපියලක් වටනා භාණ්ඩයක් නම් ඒක ඩොලර් 150 එකක් යාට ගෙවන්න වෙනවා. එතකොට එයාට පේනවා කලින් ගෙව්වේ ඩොලර් 200 එකක්. දැන් ඩොලර් 150 එකක් මේකේ මිල වැඩි වෙනවා. නේද? මේක දශම කරගත්තම ඔබට තවත් පැහැදිලි. නේද? ඩොලර් එකක් සමාන රුපියල් 200 කියන්නේ 0.005. ඩොලර් එකක් සමාන රුපියල් 150 කියන්නේ ඊට වඩා අඩු වගේ. මේ ඊට වඩා ඉහළා කියලා. එතකොට විදේශිකයාට පේනවා මේ භාණ්ඩයේ මිල ඉහළ යන බවක්. ඒ කියන්නේ විනිමය අනුපාතය ඉහළ යාම නිසා විදේශිකයන්ට දේශීය භාණ්ඩ මිලත් ඉහළ යන බවක් වෙනවා. කලින් ගෙව්වේ 0.005ක් මේකට අපි ඩොලර්. නමුත් දැන් අපි ගෙවන ප්‍රමාණය ඩොලර් ඊට වඩා වැඩි වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? අපේ අපනයන භාණ්ඩ ඉල්ලීමෙන් ඈත් වෙනවා. අපේ අපනයන වලට ඉල්ලුම අඩු වෙනවා. නමුත් අපිට ආනයන වලදී මේක වාසි. ඒ හේතුව අපිට කලින් වියදම් කරන ඩොලර් එකක් සමාන රුපියල් 200ක් කියන විනිමය අනුපාතය යටතේ අපි ආනයනය කරන භාණ්ඩයක් නම් නේද? අපි ඩොලර් එකක් භාණ්ඩයක් ආනයනය කරා කියලා හිතන්න. එතන අපි යාට අපි වියදම් කරන රුපියල් 200. හැබැයි ඩොලර් එකක් සමාන රුපියල් 150ක් කළා තියෙන වෙලාවක අපි භාණ්ඩයක් ඩොලර් එකක් වටනා භාණ්ඩයක් ආනයනය කළොත් අපි ගෙවන්නේ එතකොට අපි ඩොලර් එකක් වටනා භාණ්ඩයක් ආනයනය කළොත් අපි ගෙවන්න ඕනේ රුපියල් 150. එතකොට මෙතනදී විනිමය අනුපාතය ඉහළ යාම ආනයන වල මිල අඩු වෙන බවක් පේනවා. ආනයන මිල අඩු වෙන බවක් පේනවා. එතකොට ආනයනයේදී කිසියම් වාසියක් සැලසෙන්න පුළුවන්. නැත්නම් මිල පහළ යාමේ වාසියක් සැලසෙන්න පුළුවන්. ආනයන නැඹුරුවක් ඇති වෙන්න පුළුවන්. නිසා ආනයන මත රඳා පවතින විශේෂම අතරමැදි භාණ්ඩ දේශීය කර්මාන්ත වලට විදේශ රටවලින් විශාල ලෙස අතරමැදි භාණ්ඩ ගෙන්නනවා නම් එවැනි අවස්ථාවක් යටතේ විනිමය අනුපාතය මේ විදිහට ඉහළ යාමක් පෙන්වන්න කරන එක වාසිය ඇති කරන්න පුළුවන්. ඒ නිසා විනිමය අනුපාතයක් අවප්‍රමාණීය උපමණින් අපි තර්ක කරන්න හොඳ නැහැ. ඒක රටකට හොඳ නැහැ කියලා. එහි වාසි ලබා ගන්න නම් හොඳම පිළියම රටක අපනයන ධෛර්යමත් කරන එක. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය දියුණු කරන එක, දේශීය කෘෂි කර්මාන්ත දැන් මේ වෙලාවේ තියෙන දේශීය ආහාර ඉල්ලුම නගා සිටුවීම සඳහා ලෝකයේ ආහාර ඉල්ලුම නගා සිටුවීම සඳහා සුදුසු කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීම වැඩපිළිවෙලකට ගියොත් මේ විනිමය අනුපාතය අවප්‍රමාණ වීමෙන් රුපියල් 200ගේ පහළ යාමේ වාසිය අනිත් පැත්තට අපිටම හරව ගන්න පුළුවන්. ඒ සඳහා කටයුතු කිරීම සඳහා තමයි වඩා සුදුසු වෙන්නේ. ඒ නිසා විනිමය අනුපාතය ත්‍රිශක්ති සාම විනිමය අනුපාතය සහ විනිමය අනුපාත අවප්‍රමාණ වීම ෂය වීම කියන සංකල්ප මෙතනදී ඔබ වඩා හොඳින් හඳුනා ගන්නට ඇතයි විශ්වාස කරනවා. ඉතින් ඔබ දැන් බලන්න පාස් පේපර් නැත්නම් විවිධ විභාග ප්‍රශ්න පත්‍ර සහ වෙනත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර විශේෂයෙන්ම MCQ ප්‍රශ්නවල මෙතන විනිමය අනුපාත අවප්‍රමාණය වීම සහ ප්‍රතිප්‍රමාණය වීම සංකල්ප වලින් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් හැම අවුරුද්දකම වගේ MCQ ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට එතනදී හරි පහසෙන් ඔබට පිළිතුරු සපය ගන්න පුළුවන්. විනිමය අනුපාත අවප්‍රමාණ වීම කියන කතාව මම මේ කිව්ව විදිහට ඔබ උදාහරණය හරියට තේරුම් ගත්තොත් කටපාඩම් කරන්නේ නැතුව ඒ ප්‍රශ්න වලට ඉතා පහසෙන් උත්තර ඔබට හොයාගන්න හැකියාව ලැබේ. ඉතින් විනිමය අනුපාතය සම්බන්ධයෙන් බොහෝ කරුණු අපි මේ වෙනකොට පැහැදිලි කරා. ඒ නිසා ඔබට මේ අනුපිළිවෙලින් නැරඹීමේ විනිමය අනුපාත පිළිබඳ හොඳ පුළුල් අවබෝධයක් ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙන්නටයි බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි උත්සාහ කරනවා විනිමය අනුපාත සම්බන්ධයෙන් අහලා තියෙන නැත්නම් විභාග ප්‍රශ්න විශේෂයෙන් MCQ ප්‍රශ්න කිහිපයක් ඔබට අරගෙන ඇවිල්ලා මේ කතාව නැවත පැහැදිලි කරලා ඒ ඔස්සේ මේ පිළිබඳව දැනුම වඩා පුළුල් කරගන්න.